ගාමී සමාජවාදී පක්ෂයේ විදිහට විශේෂයෙන්ම මාධ්‍ය හමුව කැඳවන්න තීරණය කරේ පහුගිය දවස්වල අධ්‍යාපනය සම්බන්ධ අයිතියත් සෞඛ්‍ය සේව සම්බන්ධ අයිතියත් ඒ අයිතීන්ට අදාළව පැන නැගිච්ච උද්ඝෝෂණ තියෙනවා. ඒවට අදාළව පැන නැගිච්ච මතවාදී සංවාදයක් තියෙනවා. ඒකට ආණ්ඩුව පිළිතුරු දුන්න විදියක් තියෙනවා. අන්න ඒ සම්බන්ධව අපේ පක්ෂයේ අදහස ඉදිරිපත් කරන්න මා සමග මේ මාධ්‍ය හමුවට සහභාගී වෙනවා නිදහස් උත්සව කාන්තා ව්‍යාපාරයේ හේමමාලී අබේරත්න සහෝදරිය. ඊයේ ඒ කියන්නේ ජනවාරි 25 වෙනිදා තිබුණු ශිෂ්‍ය උද්ඝෝෂණයට ආණ්ඩුව ඊටාම තිරිසන් ලෙස ප්‍රහාර එල්ල කරා. කඳුළු ගෑස් බැටන් පොළු ප්‍රහාර එල්ල කරා. ශිෂ්‍යෝ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉඳලා කොල්ලුපිටියේ මන්සන්දියට පැමිණෙද්දී තමයි ප්‍රහාර එල්ල වුණේ. ඒ ප්‍රහාරයෙන් තුවාල ලැබපු ශිෂ්‍යයෝ ඉන්නවා. එක ශිෂ්‍යෙක් ඉන්නවා අධිපීඩන ජල ධාරාවක් ඇස්වලට වැදුන නිසා ඇස් පේන්නේ නැතුව ගිය ශිෂ්‍යෙක් ඉන්නවා. ඒවා හිතාමතා කරන ලද පහර දීම් සහ හිතාමතා කරන ලද අනතුරු විදියට තමයි තියෙන්නේ. මේ පොලිසිය මේ එල්ල කරපු ප්‍රහාරය අපි ඊටාම පිළිකුලෙන් යුක්තව හෙලා දකිනවා. අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විදිහට අපේ දැඩි අප්‍රසාදය අපි පළ කරනවා ආණ්ඩුවට. මොකද මේ උද්ඝෝෂණය සාමාන්‍ය ඉල්ලීමක් පිළිබඳ උද්ඝෝෂණයක් නෙවෙයි. මේ උද්ඝෝෂණය ආණ්ඩුව විසින් දුන්න පොරොන්දුවක් කඩ කරලා ඒ පොරොන්දුව කඩ කිරීමට එරෙහිව කරපු උද්ඝෝෂණය. ඊටාම දීර්ඝ කාලයක් තිස්සේ සයිටම් හොර උපාධි කඩේ අහෝසි කරන්න කියලා සටනක් ගියා. ඒ සටන ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වයෙන් යද්දී ඒකට වෘත්තීය සමිති, වෙනත් සංවිධාන, වෛද්‍යවරුන්ගේ සංගම්, දෙමව්පිය සංගම්, දේශපාලන පක්ෂ, සමාජ ව්‍යාපාර මේ හැම එකක්ම එකතු වෙච්ච පුළුල් අරගලයක් බවට පත් වුණා. ඒ අරගලේ එක මොහොතක තමයි දෙමව්පියන්ගේ අඛණ්ඩ උපවාසයක් ආරම්භ වුණා. ඒ අඛණ්ඩ උපවාසය අවසන් කිරීම සඳහා ඒ මාරාන්තික උපවාසය අවසන් කිරීම සඳහා එතනට ආපු ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් වන හර්ෂද සිල්වා පොරොන්දු වුණා දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට සයිටම් අහෝසි කිරීම සඳහා වන ගැසට් නිවේදනය නිකුත් කරනවා කියලා. හැබැයි දෙසැම්බර් 31 වෙද්දී ඒ ගැසට් නිවේදනය නිකුත් කළේ නැහැ. ඊට පස්සේ කැබිනට් මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත් සේනාරත්න ප්‍රකාශ කරා ජනවාරි මාසේ 15 වෙද්දී ගැසට් නිවේදනය නිකුත් කරනවා කියලා. හැබැයි ජනවාරි මාසේ 15 වෙද්දී ගැසට් නිවේදනය නිකුත් කළෙත් නැහැ. මේ සයිටම් ආයතනයේ අහෝසි කිරීමේ ගැසට් නිවේදනයේ නිකුත් නොකරන ලද තත්වයක් ඇතුලේ ඒක නිකුත් නොකර තියෙන තත්වයක් ඇතුලේ ආණ්ඩුව මාළඹේ ස්ලිට් එක ඇතුලේ අලුත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීම සඳහා පියවර ගනිමින් හිටියා. දැන් මේ වෙනකොටත් විශ්වවිද්‍යාල ආචාර්යවරු මේ ආණ්ඩුව ඉදිරිපත් කරලා තියෙන විසඳුම සම්බන්ධ ඔවුන්ගේ විරෝධය ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම ශිෂ්‍යයන්ට දුන්න පොරොන්දුව අමුවේ උල්ලංඝනය කරලා තියෙනවා. ඒ පොරොන්දුව උල්ලංඝනය කිරීම 아무තු එකක් නෙමෙයි. ආණ්ඩුව මුළු ඉතිහාසය පුරාම දීලා තියෙන ඔක්කොම පොරොන්දු කඩලා තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීමේ පොරොන්දුවේ සිට අවසානයේට දැන් මේ හොරු අල්ලන පොරොන්දුව දක්වා සියලු පොරොන්දු කඩ කරලා තියෙන්නේ. ඒ කඩකල පොරොන්දු, කඩවුණු පොරොන්දු ලයිස්තුවට එකතු වෙලා තියෙනවා සයිටම් ආයතනය පිළිබඳ පොරොන්දු. එතකොට මේ ආණ්ඩුව ඊටාම ලැජ්ජා විරහිත ලෙස කරනු ලැබූ පොරොන්දු කඩ කිරීමට ප්‍රතිචාර දැක්වීම සඳහා තමයි ශිෂ්‍යෝ ඊයා. එතකොට ශිෂ්‍යෝ ආණ්ඩුවේ පොරොන්දු කඩ කිරීමට ශිෂ්‍යෝ ප්‍රතිචාර දක්වද්දී ආණ්ඩුව ඒකට ප්‍රතිචාර දැක්වේ කොහොමද? රාජ්‍ය ආයතනයකට ප්‍රතිචාර දැක්වේ කොහොමද? දැන් මේ ආණ්ඩුව මේ රාජ්‍ය ආයතන මේව ගොඩාක් ප්‍රජාතන්ත්‍රවාදී කතා තමයි කියන්නේ. දැන් ආණ්ඩුව බලයට එද්දී ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනවා කියන එක ආණ්ඩුවේ ප්‍රධාන සටන් පාඨයක් විදිහට තිබුණා. ඊට පස්සේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. අධිකරණ සේවය පොලිසිය ස්වාධීන කරා. ඒවට දේශපාලන බලපෑම් නැහැ. ඒවා නීතියට අනුව තමයි වැඩ කරන්නේ කියලා ලොකු මතයක් හදන්න උත්සාහ කළා. මේ ආණ්ඩුවේ ප්‍රධාන සටන් පාඨයක් ලෙස තිබුණා නීතිය ආධිපත්‍ය. දැන් අන්තිමට බැලුවම මේ ඊයේ උද්ඝෝෂණය ඇතුලේ අපිට තියෙන අත්දැකීම මොකක්ද? මොකද්ද අපේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධ අත්දැකපු අත්දැකීම? එකක් ඊයේ උද්ඝෝෂණයේ කැඳවනකොටම පෙරේදා මාධ්‍ය වලට ප්‍රකාශ කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ උද්ඝෝෂණ කරන්න දෙන්නේ නැහැ. උද්ඝෝෂණ පටන් ගත්ත තැනම නවත්තනවා කියලා පොලිසිය. එකක් තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කොහේ තියෙන නීතියක් අනුවද කියන්නේ උද්ඝෝෂණ කරන්න දෙන්නේ නැහැ පටන් ගන්න තැනම උද්ඝෝෂණ නවත්තනවා. කොහොමද එහෙම කියන්නේ? කොහෙන්ද යට එහෙම බලයක් ඇවිල්ලා තියෙන්නේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උඩින්ම ලියලා තියෙනවා අදහස් දැක්වීමේ අයිතිය, උද්ඝෝෂණ කිරීමේ අයිතිය. ඒවා උඩින්ම ලියලා තියෙනවා. ඒක පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කොහොමද කියන්නේ උද්ඝෝෂණ කරන්න දෙන්නේ නැහැ පටන් ගන්න තැනම උද්ඝෝෂණ නවත්තනවා. මේක පොලිස් රාජ්‍යයක්. ප්‍රශ්නේ තියෙන්නේ දැන් පහුගිය කාලේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ගොඩාක් කියපු කට්ටිය ප්‍රජාතන්ත්‍රවාදී සටන් පාඨ ගැන ලොකු සද්දෙට කතා කරපු කට්ටිය පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ විදිහේ මැර ප්‍රකාශයක් කරද්දී
මීපැටව් වගේ ගුලි වෙලා ඉන්නවා. කවුරුත් වචනයක්වත් කියන්නේ නැහැ. ඒක තමයි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධයෙන් ඇවිල්ලා තියෙන අනතුරු. පොලිසිය එතනින් නැවතුනේ නැහැ. පොලිසිය එතනින් නැවතුනේ නැහැ. රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ රජරට විශ්වවිද්‍යාලයේ සිට උද්ඝෝෂණය සඳහා සහභාගී වෙන්න කොළඹට එන්න බස් වෙන් කරලා තියෙද්දි ඒ පෞද්ගලික බස් රථ හිමියන් සහ බස් රථවල සේවකයන්ට කතා කරලා තියෙනවා අනුරාධපුර පොලිසිය. සමහර අය පොලිසියට ගෙන්නලා තියෙනවා. ගෙන්නලා පොලිසිය කියලා තියෙන්නේ බස් දෙන්න එපා උද්ඝෝෂණ වලට යන්න අනුරාධපුරේ නගරය පහු කරොත් එහෙම බස් වලට ගහනවා කියලා. දැන් ඉස්සර බස් වලට ගහනවා කියලා කිව්වේ මැරයෝ. පාතාල මැරයෝ තමයි බස් වලට ගහන්නේ. දැන් පොලිසිය බස් හිමියන්ට කතා කරලා කියනවා බස් වලට ගහනවා කියලා. මේක අනුරාධපුර පොලිසිය වෙච්ච අහම්බයක් නෙමෙයි බලංගොඩ පොලිසියත් ඒ වැඩේ කරා. සබරගමු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ පඹහින්නේ ඉඳලා කොළඹට එන්න බස් රථ වෙන් කරලා තියෙද්දි බලංගොඩ පොලිසිය දැනුම් දීලා තියෙනවා ඒ එන බස් වලට ගහනවා කියලා. දැන් බස් රථ හිමියෝ සහ බස් සේවකයෝ බියගැන්වීම් කරලා තිබුණා බස් වලට ගහනවා කියලා. ප්‍රශ්නේ තියෙන්නේ බස් වලට ගහනවා කියලා කියන්නේ පොලිසිය. පොලිසිය බස් වලට ගහනවා කියලා කියන தত্ত্বයද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අරකයි මේකයි තුල කරා කියපු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ. මොකද දැන් ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවත් එහෙම කරේ දැන්. ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවේ බස් වලට ගැහුවා උද්ඝෝෂක වෙන බස් වලට ගැහුවා ඒ ගැහුවේ මැරෙනවා. දැන් පොලිසිය OIC ඇවිල්ලා කියනවා අපි බස් වලට ගහනවා කියලා උද්ඝෝෂණ වලට සෙනගගෙනවා. දැඩි බලපෑම සමහර බස් නැවත හරවලා යවුවා. සමහර ඒවා මග නැවැත්තුවා එතනින් එහාට එන්න දුන්නේ නැහැ. ඒ බලපෑම මත තමයි මේ ශිෂ්‍යෝ ආවේ. ඒ පොලිසිය හැසිරෙන්නේ. ඒ ආපු උද්ඝෝෂණයට තමයි කොල්ල පිටියේදී ප්‍රහාර එල්ලන්නේ. අනිත් එක තමයි අධිකරණය හැසිරෙන්නේ. ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිසිය ගිහින් තිබුණා පෙරේදා අධිකරණ වාහන නියෝගයක් ගන්න ගංගොඩවිල අධිකරණ මහේස්ත්‍රාත් අධිකරණ බලපදේශය ඇතුලේ පාගමන්යම් වලක්. ඒකට පොලිසිය ඒ ඉල්ලීම කිරීම සඳහා අරන් ගිහිල්ලා තියෙන ඉල්ලුම ඒ ඉල්ලීම අරන් ගිහිල්ලා තියෙන අයදුම් පත්‍රය නීතියට අනුකූල නැහැ. ඒ නිසා ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා කියලා තියෙනවා මේ විදිහට ඉල්ලද්දී මේ වාරන් නියෝගය ලබා දෙන්න බෑ ඉල්ලීම නිවැරදිව සකස් කළ යුතුයි. ඒ සඳහා මහේස්ත්‍රාත් නිල කාමරයට එන්න කියලා පොලිස් නිලධාරීන්ට කියලා තියෙනවා විවෘත අධිකරණ. දැන් අධිකරණේ වැටලා තියෙනවා. ඊට පස්සේ නඩු කටයුතු දවසේ නඩු කටයුතු අවසන් වුණාට පස්සේ පොලිස් නිලධාරීන් මහේස්ත්‍රාත්වරයාගේ නිල කාමරයට ගිහිල්ලා නිල කාමරය ඇතුළේදී මහේස්ත්‍රාත්වරයා තමයි ඉල්ලුම සකස් කළේ. ඊට පොලිසිය කරන්න ඕන වැඩේ කරලා තියෙන්නේ අධිකරණය. දැන් අධිකරණය කරන්න ඕන වැඩ පොලිසියෙන් කරන උද්ඝෝෂණ දාන කරනවා වගේ ඒවා. ඊට පස්සේ පොලිසිය කරන්න ඕනේ ෆෝම් පුරවණේම කරනවා අධිකරණය. දැන් අධිකරණයට බෑ වාරන් නියෝග සකස් කළා ඒවට අනුමැතිය දෙන්න. දැන් කරලා තියෙන්නේ එහෙම. අධිකරණය විසින්ම වාරන් නියෝගයක් සකස් කළා ඒකෙම අනුමැතිය දීලා. එහෙම කරන්න බෑ. පොලිසිය රාජකාරිය අධිකරණයට පවර ගන්න බෑ. අධිකරණයට පුළුවන් පොලිසිය නිසියාකාරයෙන් සකස් කරන ලද ඉල්ලීමක් ඉදිරිපත් කරොත් ඒක අනුමත කරන්න පුළුවන්. නීතියට අනුකූල නැත්නම් පොලිසිය කරන ඉල්ලීම ඒක ප්‍රතික්ෂේප කරන්න. එච්චරයි කරන්න පුළුවන්. නමුත් දැන් මොකද්ද මේක? දැන් මොකද්ද මේ නටන නාටකම? එතකොට මේකද ඒ ආයතන සුවාදීන කරනවා කොමිෂන් සභා හදනවා කිය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කී කරපු ඒ වගේ අවසාන ප්‍රතිඵලය මේකද? ඒ අතරද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ සියලු රාජ්‍ය ආයතන පොලිසිය අධිකරණය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙරේදා නිවේදනයක් නිකුත් කරලා තිබුණා සාකච්ඡාවක් දීලා තියෙන සාකච්ඡාවට එන්න කියලා. ඒක දැන් මේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව උත්සාහ කරන්නේ සාකච්ඡා දීලා තියෙද්දි තමයි ශිෂ්‍යෝ උද්ඝෝෂණ කරන්න කියලා පෙන්වන්න තමයි අර නිවේදනය නිකුත් කරලා තිබුණේ. සාකච්ඡා කරන්න කැමති කියලා නිවේදනයක් නිකුත් කරා. දෙසැම්බර් 31 වෙනිදා ගැසට් නිවේදනය නිකුත් කරනවා කියලා මාසයක් ඒක නිකුත් නොකර ඉඳලා ඒ අතරතුර කිසිම සාකච්ඡාවක් නොදී උද්ඝෝෂණයක් කරනවා කියපු ගමන් දැන් කියන සාකච්ඡාවක් දෙන්න. ප්‍රශ්නේ තියෙන්නේ මාධ්‍ය නිවේදනයේ තමයි යවලා තියෙන සාකච්ඡා දෙනවා කියලා කාටද සාකච්ඡාවක් දුන්නේ? අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට සාකච්ඡාවක් දීලා නැහැ රජය. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවට සාකච්ඡාවක් දීලා නැහැ රජය. වෛද්‍ය පීඨ දෙමව්පිය සංගමයට සාකච්ඡාවක් දීලා නැහැ රජය. මේකට සම්බන්ධ වෙච්ච අනිකුත් වෘත්තීය සමිති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගම් ඒ කිසි එකකට සාකච්ඡාවක් දීලා නැහැ. ඒතර මොකද්ද මේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදනයේ තේරුම? මේ කියන්නේ අපි සාකච්ඡා දීලා තියද්දි මේගොල්ලෝ උද්ඝෝෂණය කරනවා ඒ නිසා අපි ගහනවා කියලා තමයි මේ කියන්නේ. ඒක නිසා දැන් මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල ඉතාම පැහැදිලි අතිශය ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයේ ක්‍රියාවලියක් පෙන්වමින් ඉන්නවා. ඒක පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ තිබුණු තත්ත්වය අපිට ඒ තත්ත්වය පිළිබඳ අපිට අදහසක් දෙන්න. ඒ තත්ත්වෙම නැවත ඇති වෙනවා කියන අදහසක් දෙන්න. මොකද දැන් මේ වෙලාව කියලා කියන්නේ අධ්‍යාපනයට අදාළව ඊටාම බරපතල ප්‍රශ්න ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙමින් තියෙන වෙලාව. ඊටාම බරපතල ප්‍රශ්න ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙමින් තියෙන වෙලාව.
ඊයේ පත්තරවල ප්‍රවෘත්තියක් ගිහින් තිබුණා නිල ඇඳුම් සඳහා වන වවුචර්. නිල ඇඳුම් සඳහා වන වවුචර් 20 කෝටි 24 ලක්ෂයක් රුපියල් 20 කෝටි 24 ලක්ෂයක් වටින වවුචර් නිකුත් නොකර අධ්‍යාපන කාර්යාලවල තියෙනවා. ඒ කියන්නේ නිල ඇඳුම් සඳහා ලබා දෙන මුදලින් රුපියල් කෝටි 20ක්ම මේ අවුරුද්දේදී කපලා තියෙනවා. නිල ඇඳුමට රෙද්දක් දෙනවා වෙනුවට නිල ඇඳුමට වවුචරයක් දෙනවා කියලා කියද්දිම අපි කිව්වා මේක අප්පාදුවක් යන්නේ. දැන් කෝටි 20ක් කපලා. රුපියල් කෝටි 20ක් නිල ඇඳුම් වියදමෙන් කපලා තියෙන්නේ. දැන් ඒක දෙන්නේ නැහැ. දැන් ඒක දෙන්නේ නැහැ. ඒ වවුචර් බෙදා හරින්න නැතුව ඒව අධ්‍යාපන කාර්යාලවල. වවුචර් එක ලබා ගැනීම සඳහා අතිශය සංකීර්ණ ක්‍රියාවලියක් හදලා ඒ සංකීර්ණ ක්‍රියාවලිය ඇතුලේ ශිෂ්‍යයන්ටයි දෙමව්පියන්ටයි ගුරුවරුන්ටයි විදුහල්පතිවරුන්ටයි ඔක්කොටම එපා කෙරෙව්වා නිල ඇඳුම් වවුචර් ගන්න එක. නිසා දැන් කවුරුත් වවුචර් ගන්න එන්නේ නැහැ. වවුචර් ඉතුරු වෙනවා. ඊට පස්සේ ආණ්ඩුව කියනවා දැන් ශිෂ්‍යයන්ට නිල ඇඳුම් ඕනේ නැහැ. ඒකනේ මේ කියන්නේ. පෙළපොත් සම්බන්ධනොත් ඒ තත්ත්වය. පෙළපොත් වලටත් ඒ තත්ත්වෙමයි තියෙන්නේ. ඒ විදිහටම තමයි පෙළපොත් සම්බන්ධනොත් ක්‍රියාත්මක වුනේ. දැන් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඒ වගේ ඊටාම බරපතල තත්ත්වයක් තියෙනවා. දැන් එහෙම තියෙද්දි ආණ්ඩුව කිව්වා පසුගිය අයවැයේදී ආණ්ඩුව කිව්වා හැම ශිෂ්‍යයෙක්ටම ටැබ් එකක් දෙනවා. දැන් අපිත් මේ සමාජ ජීවත් වෙනවා අපි නම් තාම දැක්කේ නැහැ ආණ්ඩුවෙන් දුන්න ටැබ් එක හම්බුණ පාසල් ශිෂ්‍ය. දැන් ඔබ කවුරු හරි දැකලා තියෙනවද දන්නේ නැහැ ආණ්ඩුව දුන්න ටැබ් එක ලැබුණු පාසල් ශිෂ්‍ය. දැන් පසුගිය අයවැයේ ටැබ් එකක් දෙනවා කිව්වා කාටවත් එහෙම ටැබ් එකක් හම්බුනේ නැහැ. කාටවත් ටැබ් ලැබුණේ නැහැ. ඊට පස්සේ දැන් මේ සැරේ අයවැය කියලා තියෙනවා ටැබ් කතාව දැන් නැහැ. ටැබ් කතාව සම්පූර්ණයෙන් වහලා මේ සැරේ අයවැය කියලා කියනවා ස්මාර්ට් පන්ති කාමර හදනවා. වැඩේ තියෙන්නේ ස්මාර්ට් පන්ති කාමර නෙවෙයි. ගොඩක් ලංකාවේ ගොඩක් පාසල් වලට සාමාන්‍ය පන්ති කාමරයක්වත් නැහැ ශිෂ්‍යයෝ. ලංකාවේ ගොඩක් පාසල් වලට ශිෂ්‍යයන්ට සාමාන්‍ය පන්ති කාමරයක් නැහැ. උදාහරණයක් විදිහට අර පහුගිය දවස්වල මාධ්‍යවලත් පෙන්නුවා දඹුල්ලේ තිත්තවැල්ගොල්ල ප්‍රාථමික විද්‍යාලයේ සිද්ධියක් පෙන්නුවා. ඒකට පළවෙනි වසරට ශිෂ්‍යයෝ බඳව ගන්නකොට පළවෙනි වසර සඳහා එන ශිෂ්‍යයන්ට පන්ති කාමරයක් දෙන්න බැරුව කූඩාරමක් ගහලා කූඩාරමේ බැලුම් එල්ලලා ක්‍රේප් පැදලා තමයි ළමයින්ව පිළිගන්නේ. ඒක තමයි තියෙන තත්ත්වය. ඒ වගේ බරපතල තත්ත්වයක් පාසල් වල තියෙනවා. පාසල් වල ඒ තත්ත්වෙ තියෙද්දි තමයි ස්මාර්ට් පන්ති කාමර කතාවක් කියන්නේ. ඒ විතරක් නෙවෙයි තව මේකේ බරපතල කාරණා ගොඩක් තියෙනවා සෞඛ්‍ය සේවයට. දැන් මේ දවස්වල ආණ්ඩුවෙන් බෙදාගෙන යනවා පොතක්. එක්සත් ජාතික පක්ෂයේ ගෙවල් වලට බෙදාගෙන යනවා පොතක්. අවුරුදු 2ක් තිස්සේ කරපු වැඩ කියලා. අමතක නොවන වැඩ කියලා පොතක් බෙදාගෙන. ඒ පොතේ මොකක්ද? ඒ පොතේ තියෙනවා ඖෂධ වර්ග 48ක මිල අඩු කරා. අපි ඊටාම පැහැදිලි දත්ත සහිතව කිව්වා ඖෂධ වර්ග වල මිල අඩු වෙලා නැහැ කියලා. ඊටාම පැහැදිලි දත්ත සහිතව කිව්වා ඖෂධ වර්ග වල මිල අඩු වෙලා නැහැ කියලා. උදාහරණයක් විදිහට කොන්දේ කැක්කුමට ගන්න ඩික්ලොෆෙනක් සෝඩියම් කියලා පෙත්තක් තියෙනවා. ඔය පෙත්ත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිෂ්පාදනය කරන පෙත්තක මිල රුපියලයි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විදේශ වලින් ආනයනය කරන පෙත්තක් තියෙනවා. ඒක රුපියල් 1.10යි. පෞද්ගලික සමාගම් වලින් නිෂ්පාදනය කරන පෙති තියෙනවා රුපියල් 2 සිට 4 දක්වා මිල ගණන්. සාමාන්‍ය ඩික්ලොෆෙනක් සෝඩියම් පෙත්ත ගන්නේ රුපියලේ සිට රුපියල් 4 දක්වා මිලකට තමයි දුප්පත් මිනිස්සු එක ගන්නේ. සාමාන්‍ය ජනතාව එක මිලකට. හැබැයි ආණ්ඩුව ඒකේ උපරිම සිල්ලර මිල කියලා ගැසට් කරේ කීය. රුපියල් 11.7යි. අර රුපියල් 13ක විතර පෙත්තක් තිබුණා පොසත් අය විතරක් බොනේ ඒකේ මිල අඩු. හැබැයි දුප්පතුන්ගේ බෙහෙත් වල මිල අඩු නැහැ. සම්පූර්ණ වංචාවක් කරේ. දැන් මේ වංචාව සම්බන්ධ අපි හෙළිදරව් කරනකොට ඊයේ පෙරේදා ජනාධිපතිවරයා ප්‍රශ්න කළා තිබුණා. එහෙම නෑ මිල අඩු වෙලා ජනාධිපතිවරයා කියලා තිබුණා උදාහරණ දෙකක්. එකක් එයා කියලා තිබුණා 2015 දී පැරසිටමෝල් පෙත්තක මිල කීයද දැන් මිල කීයද කියලා. හරි ඒකත් කියන්නම්කෝ. 2015 දී පැරසිටමෝල් පෙත්තක මිල 7.95යි දැන් 1.715. වැඩි වෙලා තියෙන්නේ. ඊට පස්සේ ජනාධිපතිවරයා කියලා තිබුණා ඉන්හේලර් එක 2015 මිල කීයද දැන් මිල කීයද කියලා. සල්බියුටමෝල් ඉන්හේලර් එකක් ගත්තොත් එහෙම ඒ ඉන්හේලර් එක රුපියල් 500ක විතර එකක් තිබුණා. ඊට අමතරව තිබුණා රුපියල් 290ක. මේකේ පාලන මිල කියලා දැම්මා 300 ගාන. දැන් 500කත් 300 ගානට අඩු වෙලා තියෙනවා තමයි. හැබැයි 295ට තිබුණ එකත් දැන් 300 ගානක් වෙලා තියෙනවා. ඉතින් ජනාධිපතිවරයා නිකන් වේදිකාවල කෑ ගැහුවට වැඩක් නැහැ. ෆාමසියට ගිහින් බැලුවා නම් හරි 2015 දී ඉන්හේලර් එක මිල කීයද දැන් ඉන්හේලරේ මිල කීයද කියලා. සෞඛ්‍ය සේවයේ තත්ත්වය ඕක. දැන් අර පෙට් ස්කෑන් යන්ත්‍රය ආවා කියලා දැන් නීම් පළ කරනවා.
පෙට් ස්කෑන් යන්ත්‍රය ලංකාවට ආවා කියලා මාධ්‍යවල දැන්වීම් පළ කරනවා. විලිලැජ්ජ නැති වැඩ. පෙට් ස්කෑන් යන්ත්‍රය සඳහා රජය මුදල් වෙන් කරේ නැහැ. රුපියල් මිලියන් 200ක් ඕන වෙලා තිබුණා. රුපියල් මිලියන් 200 වෙන් කරේ නැහැ. හැබැයි අර සයිටම් හොර උපාධි කඩේ අයිතිකාරයව ජාවාරම්කාරයව සනසවන්න, නෙවිල් ප්‍රනාන්දුව සනසවන්න මාසයකට රුපියල් මිලියන් 20 ගානේ දෙන්න මේ කැබිනට් යෝජනාව සම්මත කරා. නෙවිල් ප්‍රනාන්දුගේ ලෙඩ්ඩු මරණ රෝහලට ඒකේ නඩත්තුව සඳහා මාස 10කට දෙන්න නියම කරපු මුදල් වලින් පුළුවන් අර පෙට් ස්කෑන් යන්ත්‍රයක් ගන්න. හැබැයි එහෙම කරේ නැහැ. පෙට් ස්කෑන් යන්ත්‍රය සඳහා ජනතාව සල්ලි එකතු කළා. මාධ්‍ය සමහර පෞද්ගලික මාධ්‍ය ආයතන එකතු වෙලා මිනිස්සු එකතු වෙලා තමයි සල්ලි එකතු කරන්නේ. මාස 22ක් වෙනවා මේ වෙනකොට ඒ එකතු වුණු මිලියන් 200 ආණ්ඩුවට බාර දී. මාස 22ක් තිස්සේ යන්ත්‍රය ගෙනාවේ නැත්තේ ටෙන්ඩර් කමිටුවේ කඹය දෙන්න. දේශපාලඥයෝ කියනවා අහවල් සමාගමෙන් ගන්න කියලා, නිලධාරීන් කියනවා අහවල් සමාගමෙන් ගන්න කියලා. මොකද දේශපාලඥයන්ට පගාව දෙන සමාගම නිලධාරීන්ට දෙන්නේ නැහැ. නිලධාරීන්ට කොමිෂන් දෙන සමාගම දේශපාලඥයට දෙන්නේ. සල්ලි එකතු කළත් මාස 22ක් යනකල් හිටිය මැෂින් එක ගියා. ඊපස්සේ පෞගිය 21 වෙනිදා රාත්‍රියේ ජර්මනිය සීමන්ස් සමාගමෙන් මැෂින් එක ඇවිල්ලා. දැන් ආයේ මහජන බදු මුදල් වියදම් කරමින් අපේ සල්ලි වලින් මාධ්‍යවල දැන්වීම් දානවා මැෂින් එක ගෙනාවා කියලා. ඒකෙනුත් ඡන්දෙට වාසියක් ගන්න හදන්නේ. මැෂින් එක අඩුම ගන්න ඡන්දෙට වාසියක් ගත්තට කමන්නේ නැහැ. එකතු වෙච්ච බදු මුදලින් ඒත් මහජන මුදල් තමයි. හැබැයි ඒකෙන් මැෂින් එක ගෙනාවා. හැබැයි අන්තිමට පෙට් ස්කෑන් යන්ත්‍රය මිනිස්සුම සල්ලි එකතු කරලා ගෙන්නපු පෙට් ස්කෑන් යන්ත්‍රය දැන්වීම් දානවා. මෙන්න ඒක ලංකාවට ගෙනාවා. તો ඒ වගේ තත්ත්වයක් අධ්‍යාපනයේ සෞඛ්‍ය සේවයේ තියෙනවා. මේ විනාශයට විරුද්ධව තමයි ශිෂ්‍ය උද්ඝෝෂණ කරන්නේ. ඒතර ඒ උද්ඝෝෂණ වලින් තමයි අර පොරොන්දුව දුන්නේ. මේකේ සම්බන්ධය තියෙන්නේ එහෙම. මේ විනාශයේ මූලය තමයි අධ්‍යාපනයේ සෞඛ්‍ය සේව වෙළඳ භාණ්ඩයක් කරන්නේ. ඒකට විරුද්ධව තමයි ශිෂ්‍යයන්ගේ උද්ඝෝෂණ පැනන්නේ. උද්ඝෝෂණයට දුන්න උත්තරේ තමයි මේවා අහෝසි කරනවා කියන්නේ. හැබැයි අහෝසි කරනවා කියලා දුන්න උත්තරේ දැන් ඒ පොරොන්දුව අමුමේ කඩ කළා දැන්. දැන් පොරොන්දුව අමුමේ කඩ කරලා සයිටම් හොර උපාධි කඩ වෙනත් නමකින් කරලියකට ගේන්න හදනවා. ඒකට එරෙහිව කරපු ශිෂ්‍ය උද්ඝෝෂණයට තමයි පොලිසිය අධිකරණය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇතුළු සියලු රාජ්‍ය ආයතන භාවිතා කරමින් විවිධ ආකාරයේ තර්ජන ගර්ජන කරලා අවසානයේදී ඊයේ ඒ ශිෂ්‍යයන්ට පහර දුන්නා. ඒක නිසා දිගින් දිගටම මේක වෙනවනේ. කියන්නේ මේ විදිහට උද්ඝෝෂණ වලට පහර දීම නම් දිගින් දිගටම වෙන්නේ. අපි හිතනවා ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජනතාව සංඥාවක් ලබා ගත්තොත් පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ මේ තිරස්චීන පිළිපෙතට එරෙහිව මේ විනාශකාරී ප්‍රතිපත්තියට එරෙහිව මේ ප්‍රජාතන්ත්‍ර විරෝධීත්වයට එරෙහිව ජනතාවගේ බලයක් ගොඩනැගිය යුතුයි. ජනතාවගේ හඬක් ගොඩනැගිය යුතුයි. ඒක නිසා අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විදියට ඊටාම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින්නවා ඊයේ ශිෂ්‍යයන්ට කරපු පහර දීම. ශිෂ්‍යයන්ට නෙමෙයි පහර දෙන්න ඕනේ, පොරොන්දු දීලා පොරොන්දු කඩපු අයට පහර දෙන්න. දෙසැම්බර් 31 වෙනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරනවා කියලා පොරොන්දු වෙච්ච හර්ෂිත සිල්ලට ගිහිල්ලා ගහන්න පොලිසිය. ගහන්න ඕනේ. දෙසැම්බර් 31 එක නිකුත් කරගන්න බැරි වුණා, පොඩි තාක්ෂණික දෝෂ වගේක් වුණා. ජනවාරි 15 ගැසට් එක නිකුත් කරනවා කියලා කැබිනට් මාධ්‍ය හමුවේදී කියපු සෞඛ්‍ය ඇමතිවරයාට ගිහිල්ලා ගහන්න පොලිසිය. හැමදාම ගැසට් එක ගහනවා කියලා දින දීලා ගැසට් එක ගහන්නේ නැත්තේ ඇයි කියලා අහන්න අරලිගහ මන්ත්‍රීට ශිෂ්‍යයන්ට ගහලා හරියන්නේ නැහැ. පොරොන්දු කඩපු අයට ගහන. එහෙම නැතිනම් පොරොන්දු කඩපු අය ගැනයි, පොරොන්දු කඩපු අයට ගහන අය ගැනයි තීන්දුවක් ගන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා. එහෙම නැතුව අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනා ගන්න බෑ. ඒක නිසා අපි නැවත වතාවක් මේ ප්‍රහාරය පිළිබඳ අපේ දැඩි අප්‍රසාදය, විරෝධය පළ කරන අතරම ජනතාවගේ ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා එකතු විය යුතුයි කියන යෝජනාව සමස්ත සමාජයටම කරනවා. මූලික වශයෙන් ඔය අදහස තමයි අපිට දක්වන්න තිබුණේ.